මානෙකට යොමු කළ හෙළබසේ මහා ඇමිරිදු 40 වසරක ඇදුරු පළපුරුද්ද ලක්ෂ සංඛ්‍යාත උගතුන් දැයට උරුම කළ ලෝපතල නාමය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සඳහා අසහාය මහා ඇදුරු සම්ප්‍රාප්තිය 2021 වර්ෂයේ 10-11 වෙනි සඳහා ඔන්ලයින් පන්ති දැන් ආරම්භයි. සරසවි පේරාදෙනිය देश विदेश सुपतल पेरादनीय विश्वविद्यालय सिंगलाक्षी ज्येष्ठ कथिकाचार्य අත්තනායකෙන් හිරත් ඇදුරුතුමන්ගෙන් ආසාවෙන් හෙළපස ඉගෙනීමට එක්වන්න. ලියාපදිංචි සඳහා 071-91-47-555 අංකයට නම පන්තිය සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. පරබසට වඩා හෙළබස ඉහළින් ඔසවා තැබීමට අත්තනායකෙන් හිරත්. පුතාලට අයිබෝවන්. අද මම උත්සාහ කරන්නේ ඔබට දීලා තියෙන මගේ පෙළ පොතේ භාෂාව හා ප්‍රායෝගික ව්‍යාකරණය කියන ලියවිල්ල ඒකේ නිවැරදි භාවය ඔබත් එක්ක කතා කරන්න. ඒකේ මෙන්න මෙහෙම මම ලියනවා. වාක්‍ය ලිවීමේදී වාක්‍යක ඊටාම වැදගත් පුද්ගලයා එහි ක්‍රියාව කරන තැනැත්තාය. ඕනෑම වාක්‍යක ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට එම ක්‍රියාව කළ තැනැත්තා කවුදැයි කියා සොයාගත හැකිය. අප පළමුවෙන් ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට ක්‍රියාව කළ පුද්ගලයා ඒක වචන නම් එය වෙනම ඉගෙන ගත යුතු නැත. මම මීට පෙර දේශනවලදීත් පුතාලට කියලා දුන්නා ඒක වචන වාක්‍ය පුතේ අපි වරද්දන්නේ නැහැ. අපාතින් වරදින්නේ බහුවචන වාක්‍ය පමණයි. දැන් ඔබ වෙනත් විෂයකට උත්තරයක් ලියන්නකෝ. අපි හිතමුකෝ භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාවේදී බහුවචන නාමපද එන්නෙම නැති තරම්. අන්න ඒකෙදී කිසිම කෙනෙක් අතින් පුතේ වාක්‍ය වරදින්නේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ එක්ක අප්‍රාණවාචී නාමපද. එහෙම නැත්නම් ප්‍රාණවාචී ඒක වචන පදයක් දෙකක්. අපිට වරදින්නේ පුතේ බහුවචනය આવොත් විතරයි. එහෙනම් මම ඒක වචන වාක්‍ය කියලා දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඒවා ඔබට මම ලියලා පෙන්නනවා. ළමයා ගීයක් ගයයි. දැරිය කතාවක් කියයි. අම්මා පොතක් කියවයි. නංගී රචනාවක් ලියයි. ගොවියා බත් කයි. මීහරකා කුඹුර හායි. නාගයා හුඹහේ සිටි. ලේඛකයා පොතක් ලියයි. පාඨකයා පොත බලයි. ඔය ඔක්කොම පුතේ ඒක වචන වාක්‍ය. මම ඕක කියලා දෙන්නේ නැහැ. ඇයි කියලා දෙන්නේ නැත්තේ? ළමයා ගීයක් ගයයි කියන එකේ පුතේ ළමයා කියන පදයට සමාන වෙන පදයක් නැහැ. ඒක ළමයාමයි. එහෙනම් ඒක උගන්වන්න ඕන නැහැ. දැරිය කතාවක් කියයි කියනකොට දැරිය කියන පදයට සමාන පදයක් නැහැ. එහෙනම් දැරිය වරදින්නේ නැහැ. අම්මා පොතක් කියයි කියනකොට කියවයි කියනකොට අම්මා කියන එකට තව රූපයක් යෙදෙන්නේ නැහැ. දැන් මව කියලා යෙදුනත් අම්මා වෙනුවට ඒත් ඒක වචන. දැන් මෑනියෝ කිව්වොත් ඒක බහුවචන. ඒත් මෙතන තියෙන ඒක වචනේ පුතේ. ඉතින් අම්මම තමයි. නංගී රචනාවක් ලියයි. ගොවියා බත් කයි. මීහරකා කුඹුර හායි. නාගයා හුඹහේ සිටි. මේ වාක්‍ය කියලා දෙන්න ඕන නැහැ. මේක පහේ ශිෂ්‍යත්වයේ ඉඳලම පුතාලට පුරුදු එකක්. හැබැයි මම මේ දුන්නු වාක්‍ය ගැනත් ඔබට යමක් කියන්න ඕන. මේ හැම වාක්‍යයකම පුතේ මම පොඩි වෙනසක් කළා. ළමයා ගීයක් ගයයි. දැන් ගීයක් ගයයි කියන එක පුතේ අපේ විෂය නිර්දේශයට පිට සමත්කමක්. මම ඒක වාක්‍යයට දැම්මා. ඒ කියන්නේ ඒක හොඳයි. දැරිය කතාවක් කියයි කියන එකත් පුතේ
ඒක සිලබස් එකට විෂය නිර්දේශයට අයිති නැති වැඩක්. ඒකත් උපන් හපන් කමක්. අම්මා පොතක් කියවයි කියනකොට පුතේ අම්මා පොතක් කියවනවා කියන එක මම දැම්මේ විශේෂ වුවමනාවකින්. අම්මලා ඉන්න ඕන පුතේ බත්තු යන්නවත් රෙදි හොදන්නවත් නෙවෙයි. ඇයි අම්මට පත්තරයක් කියවන්න බැරිද? පොතක් කියවන්න බැරිද? නංගි රචනාවක් ලියයි. ඒකත් පරිබාහිර දස්කමක්. ඔන්න ඔහම හිතලා තමයි ලේඛකයා පොතක් ලියයි. ඒක ලේඛකයාගේ රස්සාව. යටින් දැම්මා පාඨකයා පොත බලයි. එහෙනම් පුරුදු වෙන්න ඕන මගේ ගුරුවරුත් මට කන් දෙනවා නම් ඔබත් දරුවන්ට වාක්‍ය හදන විට පරණ ව්‍යාකරණ පොත්වල තියෙන වාක්‍ය හදන්න එපා. අලුතින් හදලා හෙටට වටින වාක්‍ය අලුතෙන් හදන්න. ඊළඟට මම ලියනවා මෙන්න මෙහෙම පුතේ. ඉහත වාක්‍ය ලියලියා කටපාඩම් කළ යුතු නැත. මක් නිසාදයත් අප ඒකවචන වාක්‍ය වරද්දා නොලියන නිසාය. අපට වරදින්නේ බහුවචන වාක්‍ය පමණි. මා ඉහත ඉරිගසා ඇති වාක්‍යවල ඉරි දෙකක් ගසා ඇත්තේ ඒකවචන නාමපදවලටයි. හැබැයි මේ මම දීලා තියෙන පොතේ පුතේ අම්මාට දැරියට අම්මා ළමයා ගොවියා ඉරි දෙක ගහලා නැහැ අපේ මේ මුද්‍රණ ශිල්පියා. ඒ ඔයගොල්ලෝ තව ඉරක් එකට ගහගන්න. ඊට හේතුව මා ඉරි දෙකක් ගසා ඇති පදවලට එම රූපය හැර වෙනත් රූපයක් නැති නිසාය. ළමයාට වෙන රූපයක් නැහැ. එහෙත් බහුවචන එසේ නොවේ. නිතරම ඒවාට රූප දෙකක් තිබේ. මිනිස්සු කියා එක රූපයකුත් මිනිසුන් කියා තවත් රූපයකුත් තිබේ. එබැවින් ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට තැබිය යුතු රූපය කුමක්ද කියා ස්ථීරව දැනගත යුතුය. ඒ කියන්නේ පුතේ ගුරෙක් නැතුව බහුවචන වාක්‍ය නම් ලියන්න බෑ පුතේ. ඒක වචනෙන්ම නම් වාක්‍ය ලියන්නේ ගුරෙක් ඕන නැහැ. මිනිස්සු පොත කියවති. ඔහු පාඩම් කරති. සමහරු ඉගෙන ගනිති. ඇතැම්හු ගුණගරුක වෙති. තනි ඉරක් ගසා ඇත්තේ ක්‍රියාපදවලටයි. කියවයි කරති ගනිති වෙති. එසේ ප්‍රශ්න කළ විට ලැබුණු පිළිතුර ඉරි දෙකක් ගසා තිබේ. මේකෙත් ඉරි දෙක ගහලා නෑ පුතේ. මිනිස්සුන්ට තව ඉරක් ගහන්න ඔහු සමහරු ඇතැම්හු තව ඉර ගහන්න. එම රූපවලට මිනිසුන් ඔවුන් සමහරුන් ඇතමුන් යන වචන ලියා නැත. අප ඉගෙනගත යුතු පළමු පාඩම වන්නේ බහුවචන ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට ලැබෙන රූපය අගට හෝ ප්‍රත්‍ය තිබිය යුතුය යන්නයි. පහත සඳහන් උදාහරණ දෙස බලන්න. අපිට පුතේ බහුවචන වාක්‍ය ලියන්න ගත්තම අංක 1ට එන්නේ හෝ ප්‍රත්‍ය අගට තියෙන නාමපද. ඔන්න මන් හෝ ප්‍රත්‍යෙන් තියෙන ඒවා පළවෙනි වගුව යටතේ දානවා. ඇතැම්හු උදේ පාඩම් කරති. හරි ලකුණකුත් මන් දාලා තියෙනවා. සමහරු ඇනුම් පද කියති. ඔහු ආදරය කරති. ඔක්කොටම හරි ලකුණ. මිනිස්සු වැඩෙහි යෙදෙති. ඇත්තු කුංචනාද කරති. යක්කු සොහොනේ සිටිති. රිලව් ගස්වල සිටිති. ගැහැණු පුවත්පත් බලති. වලස්සු වනයේ ගැවසෙති. සත්තු බියෙන් ජීවත් වෙති. බලල්ලු පුටුවේ නිදති. රීතිහු විවිධ වෙති. ඥාති මිත්‍රාදීහු පැමිණ සිටියහ. පඬිවරු දේශන පවත්වති. විද්වත්හු විවිධ පර්යේෂණ කරති. හරි ලකුණ දාලා තියෙන වාක්‍ය ඔක්කොම හරි පුතේ.
ඒකේ වම් පැත්තේ හැම එකක්ම අගට තියෙන පුතේ හූ ප්‍රත්‍යය. ඔන්න පුතේ මම යටින් ලියනවා වාක්‍ය වරද්දලා මේ ටික වරද්දලා ලියනවා. මේ ඉගෙනුම ගුරුවරයාගෙන් ඉගෙන නොගත්තොත් මේ වාක්‍ය පහත සඳහන් ලෙස වරද්දා ලියයි. මේ ඉගෙනුම ගුරුවරයෙකුන් ඉගෙත නොගත්තොත් ඒකේ අල්තයන්න ළඟ තොයන්න අල්තයන්න ඔයගොල්ලෝ දාගන්න ඕන අතෙන්. ඒක මුද්‍රණ දෝෂයක්. මේ ඉගෙනුම ගුරුවරයෙකුගෙන් ඉගෙන නොගත්තොත් මේ වාක්‍ය පහත සඳහන් ලෙස වරද්දා ලියයි. කොහොමද වරද්දා ලියන්නේ? ඇතැම්ම උදේ පාඩම් කරති කියන එක මෙන්න වරද්දලා ලියනවා. ඇතමුන් උදේ පාඩම් කරති. ඒක වැරදි. සමහරුන් ඇනුම් පද කියති වැරදි. ඔවුන් ආදරය කරති වැරදි. මිනිසුන් වැඩෙහි යෙදෙති වැරදි. ඇතුන් කුංචනාද කරති වැරදි. යක්කුන් සොහොනේ සිටිති වැරදි. රිලවුන් ගස්වල සිටිති වැරදි. ගෑනුන් පුවත්පත් බලති වැරදි. වලස්සුන් වනයේ ගැවසෙති වැරදි. සත්තුන් බියෙන් ජීවත් වෙති වැරදි. බලල්ලුන් පුටුවේ නිදති වැරදි. රීතීන් විවිධ වෙති වැරදි. ඥාති මිත්‍රාදීන් පැමිණ සිටියහ වැරදි. පඬිවරුන් දේශන පවත්වති වැරදි. විද්වතුන් විවිධ පර්යේෂණ කරති වැරදි. දැන් මගේ දූල පුතාලම උඩ තියෙන එක වගුවයි යට තියෙන දෙවෙනි වගුවයි බලන්න. පුතාලටම තේරෙයි පළවෙනියේ හරියේ වෙයි තියෙන්නේ හූ ප්‍රත්‍යය. දැන් ඔන්න පුතාලට හිතෙන්න පුළුවන් සමහරු කියන එකේ හුයන්නක් නැහනේ. පුතේ ඒ වචනේ හැදෙන්නේ සමහර එකතු කිරීම හූ. යක්කු කියන එක බහුවචන වෙන්නේ පුතේ යක් එකතු කිරීම හූ. වලස්සු හැදෙන්නේ වලස් එකතු කිරීම හූ. එහෙමනම් පුතේ පුතාලටම තේරෙන්න ඕන හූ යන්නෙන් වාක්‍ය හැදෙන්න නම් ක්‍රියාපදයේ බහුවචනෙන් තියෙන්න ඕන. ඉහත සඳහන් හරි ලකුණ දමා ඇති වැරදි ලකුණ දමා ඇති සියලුම වාක්‍ය වැරදිය. ඔන්න පුතාලට හදාගන්න එකක් තියෙනවා. ඉහත සඳහන් වැරදි ලකුණ මේකේ මුද්‍රණ දෝෂේ ඉහත සඳහන් වැරදි ලකුණ යොදා ඇති සියලුම වාක්‍ය වැරදිය. ඒවා වැරදුනේ ඇයිදයි බැලීමට වගුව බලන්න. බලා ඒ අගට හරි වාක්‍යවල රූපත් වැරදි වාක්‍යවල රූපත් වෙන වෙනම නිරීක්ෂණය කරන්න. පහත සඳහන් වාක්‍යවලට සුදුසු පදය ලියන්න. පුතාලා පෑන අරගෙන මන් දුන්නු පොතේ තුන්වෙනි පිටුව මාත් එක්ක වැඩේ කරමු. උදෑසන ක්‍රීඩා පිටියට ගොස් ක්‍රීඩා කරති. ඇතමුන්ද හරි ඇතැම්හුද හරි. පුතාලට තේරෙන්න ඕන ඇතැම්හු තමයි හරි. තම වැඩ පසෙකලා අනුන්ගේ දේම හාරා අවුස්සති. ඔවුන්ද ඕහුද. මං කිව්වනේ ඔවුන් වෙන්න බෑ කියලා. එහෙමනම් ඕහු. විභාග සවත්වීම සඳහා දේවාලවලට යති. සමහරුද සමහරුන්ද. උත්තරේ සමහරු. පෙරහැරේ පමණක් නොව වනයේ වාසය කරති. ඇතුන්ද ඇත්තුද. වනයේ සෞන්දර්ය මෙන්ම භීතියද ඇති කරති. වලස්සුද වලසුන්ද. පුතාලා දන්නවා වලස්සු. වාහනවල පැතිකන්නාඩි ගලවති. රිලවුන්ද රිලවුද. තුරුවග අලංකාර ලෙස වසා සිටිති. ගිරවුන්ද ගිරවුද. නිවස සුන්දර හා අලංකාර කරති. ගැහැණුද ගැහැණුන්ද. උත්තරේ ගැහැණු. නිතරම මිනිසුන්ට හිතවත් වෙති. බලලුන්ද බලල්ලුද. උත්තරේ බලල්ලු.
පාළු ස්ථානවල ගැවසෙති. යක්කුද යකුන්ද? යක්කු. ඔන්න ඕ ශබ්දයෙන් නිදර්ශන. අප වාක්‍ය ලියන විට ඒක වචන වාක්‍ය නොවරද්දන බව මීට පෙර සඳහන් කළෙමු. අප මෙතෙක් කතා කළේ බහුවචන හූ ප්‍රත්‍ය පිළිබඳවයි. හූ වචනේ දෙවනුවට යෙදෙන බහුවචන ශබ්දය අපට ඇහෙන ස්වරය ඕ ස්වරයේ නාදයයි. ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ පුතේ බහුවචන ඔය දෙකෙන්. එක්ක හූ යන්නෙන් නැත්තම් ඕ යන්නෙන්. රජ්ජුරුවෝ හොඳින් පාලනය ගෙන යති. පුතාලට පේනවනම් මං අතින් ඇඳලා තියෙනවා උඩින් පෑනෙන් ලකුණක්. ඒකේ යති කියන එකට මං ඉරක් ගහලා ඊතලේ වට්ටලා තියෙනවා රජ්ජුරුවෝ කියන શબ્දෙට. මේ පහලට තියෙන ඔක්කොම පුතේ ඕ සද්ද. බලමුකෝ. ගොවියෝ මේ දිනවල හොඳින් වගා කරති. ඒක හරි. දැරියෝ තරඟයට දිව්හ දිව යති. හරි. රටවැසියෝ පාලනය වෙනස් කළහ. වාක්‍ය හරි. පුරවැසියෝ අධිකරණ නීති දෙස බලා සිටිති. වාක්‍ය හරි. ළමෝ පිට්ටනියට වී ඔල්ලරසන් දෙති. ගායකයෝ පිට්ටනිවලට සමුදී සිටිති. නළුනිලියෝ රඟපෑම පසෙක තබා දේශපාලනය කරති. වාදකයෝ තරගයට බෙරනාද කළහ. නෑයෝ අපේ ගෙදරට අද එති. වේයෝ දෙමහල් මාලිග සාදති. ගායකයෝ ඊටාම දුක්බර ගී ගැයුවෝය. දේශීය ඉංජිනේරුවෝ මහ වැව් නිපැයූහ. කලාකරුවෝ විශිෂ්ට නිර්මාණ කෘති නිපදවති. අසල්වැසියෝ අප බලන්නට ආහ. දැන් මගේ පුතාලා මම ඊතලයට මෙහා පැත්තේ ඊතලේ නමලනේ තියෙන්නේ. කලූ කරලා තියෙන ක්‍රියාපද දිහා බලන්න. ඒ ටික ඔක්කොම බහුවචන. ඒකෙන් අහන්න කවුද කළේ? එයා තමයි තදින් කලු කරලා ඉස්සරහ තියෙන්නේ. ඒ ඔක්කොංගෙම අගට එන්නේ ඕ ශබ්දය බව මතක තියාගන්න. දෙවෙනි වගුවේ ඉරි දෙකකින් සලකුණු කර ඇත්තේ ක්‍රියාපදයෙන් ප්‍රශ්න කළ විට අපට ලැබුණු පිළිතුරේ නාමපදයේ අගට ඕ ස්වරාන්තව හැදුණු බහුවචන නාම පදයි. මං ඒ ටික වෙනම එළියට ගත්තා මෙතෙට. ළමෝ, ගැමියෝ, දූදරුවෝ, මදුරුවෝ, හාමුදුරුවෝ, මිත්‍රයෝ, පොලිස් බටයෝ, අහිංසකයෝ, මැති ඇමතියෝ, වැද්දෝ, බල්ලෝ. මේවා එකතු කරලා වැරදි අර්ථ දෙන්න එපා පුතේ. මැති ඇමතියෝ, වැද්දෝයි, බල්ලෝයි කියලා. මේක මේ වාක්‍යයක නිදර්ශන ටිකක් විතරයි. හොඳේ. මෙන්න මේ පැත්තෙන් තියෙනවා ඊටු ටික. කම්කරුවෝ, සක්‍ර දේවේන්ද්‍රයෝ, මීමැස්සෝ, ප්‍රේතයෝ, සදහැතියෝ, කලාමැදිරියෝ, බූරුවෝ, නාගයෝ, මාවවුලෝ, ගවයෝ, ප්‍රේමවන්තයෝ, ආත්මාර්ථකාමියෝ, නළුවෝ, රදලයෝ, සැඳෑ වලාවෝ. අන්න ඒකේ පුතේ පොඩි වැරද්දක් තියෙනවා. සැඳෑ වලාවෝ කියන එකේ තයන්න නෙමෙයි එන්න ඕන පුතේ ලා යන්න. සැඳෑ වලාවෝ. ඒක මුද්‍රණ දෝෂයක්. නිලියෝ, කුලීනයෝ, මේඝලතාවෝ, වෘක්ෂයෝ, උපාසකයෝ, දැවැන්තයෝ, තුරුලතාවෝ, සහෝදරයෝ, වනිතාවෝ, වලාවෝ, ගංගාවෝ, ගස්කපන්නෝ, ගංගාවෝ, මග පෙන්නන්නෝ, ආරක්ෂක බටයෝ, දේශපාලකයෝ. හතරවෙනි වගුවේ දිහා බලන්න. දේශපාලකයෝ විල්පත්තුව වනසති. ඒක හරියට හරි පුතා.
වාක්‍යත් හරි වැඩිත් හරියා දෙක. දේශපාලකයන් විල්පත්තුව වනසති. අන්න වාක්‍ය වැරදි. දැන් පුතාලා ළඟ බලන්න උඩ එක හරි යට එක වැරදි. යට එක වරදින්නේ මගේ පුතේ. ඒකට අල්න යන්න දාපු හින්දා. රටවැසියෝ වැදගත් වෙති. ඒක හරි. ඊළඟ එක බලන්න. රටවැසියන් වැදගත් වෙති වාක්‍ය වැරදි. පළවෙනි එක හරියන්නයි දෙක වරදින්නයි හේතුව හොයන්න. කලාකාරයෝ අහිංසකයෝ වෙති. වාක්‍යත් හරි පුතේ. කලාකාරයට වෙච්ච දේත් හරි. දෙවෙනි එක කලාකරුවන් අහිංසකයන් වෙති. වාක්‍ය වැරදි. දූ දරුවෝ අහිංසක වෙති. කතාවත් ඇත්ත. පොඩි ළමයි ඇත්තටම අවංකයි. අහිංසකයි. මෙන්න වැරදි වාක්‍ය. දූ දරුවන් අහිංසක වෙති. ඇයි වැරදුනේ? මේක ඇයි හරි ගියේ උඩ වාක්‍ය. ගැමියෝ ඡන්ද පොලට ගරු කරති. ඡන්ද බලයට ගරු කරති. වාක්‍ය හරි. ගැමියන් ඡන්ද බලයට එකඟ වෙති. ඒ වාක්‍ය වැරදි. හේතුව ඒකේ ගැමියෝ කියලා නැහැ. වාක්‍යයක් නිවැරදිව ලිවීමට ඒකවචන පද සහිත වාක්‍ය අනවශ්‍ය බව මම මුලින්ම ලිව්වෙමි. එහෙත් පහත දැක්වෙන නාමපද ඒකවචන වුවත් ඒවා වාක්‍ය පරිසරයේ යොදන හැටි පිළිබඳව දැනගත යුතුය. මං කිව්වනේ පුතේ සටහනේ මුලින්ම ඒකවචන වාක්‍ය විශේෂයෙන් දැනගන්න ඕන නැහැ කියලා. හැබැයි මෙන්න ඒකවචන වාක්‍ය ටිකක් තියෙනවා පුතේ අපිට වරදින. පස්වෙනි වගුව. එක් වම් පැත්ත අක් දකුණු පැත්ත. මිනිසෙක් ගැහැණියක් බල්ලෙක් දැරියක් වලහෙක් බිරිඳක් මදුරුවෙක් නිලියක් වඳුරෙක් කුමරියක් බූරුවෙක් බිසවක් පිස්සෙක් වැඳිරියක් නළුවෙක් කාන්තාවක්. මේක ඉගෙන ගන්න ඕන පුතේ. මේක වරදිනවා. වරදින හැටි බලන්නකො පුතේ පහළ වාක්‍ය දිහා. එක හරි. මිනිසෙක් පොතයි කියවයි හරි. ඔන්න පුතේ දෙවෙනි වාක්‍ය වැරදි. මිනිසෙකු පොතක් කියවයි වැරදි. දැන් පුතාලම බලන්න එක හරි ගියේ ඇයි දෙක වැරදුනේ ඇයි? ඒ කියන්නේ පුතේ ක්‍රියාපදෙන් ඇහුවම කරපු එක්කෙනා ඉන්න ඕන අක් එක් කියන දෙකින් විතරයි. අකු එකු බෑ. දෙවෙනි එක වැරදුනේ එකු දාලා හින්දා. තුන්වෙනි නිදර්ශනය බල්ලෙක් පාරේ යයි. ඒ වාක්‍ය හරි. මෙන්න වැරදි. බල්ලෙකු පාරේ යයි. ඒක වැරදි. වලහෙක් වනයේ සිටි. වාක්‍ය හරි. මෙන්න වැරදි. වලහෙකු වනයේ සිටි. මදුරුවෙක් පියාඹා ආවේය. වාක්‍ය හරි. මෙන්න වැරදි. මදුරුවෙකු පියාඹා ආවේය. වඳුරෙක් අත්තෙන් අත්තට පැන්නේය. වාක්‍ය හරි. මෙන්න වැරදි. වඳුරෙකු අත්තෙන් අත්තට පැන්නේය. වාක්‍ය වැරදි. බූරුවෙක් අනුන්ගේ බර අදී. වාක්‍ය හරි. මෙන්න වැරදි එක. බූරුවෙකු අනුන්ගේ බර අදී. පිස්සෙක් තනිවම කතා කරයි. වාක්‍ය හරි. පිස්සෙකු තනිවම කතා කරයි. වාක්‍ය වැරදි. නළුවෙක් රඟපායි. වාක්‍ය හරි. නළුවෙකු රඟපායි. වාක්‍ය වැරදි. දැන් ඔන්න මගේ දූල පුතාලටම පුළුවන් හරිත් තියනවා වැරදිත් තියනවා. නිකන් ඉන්න ගමන් බලන්නකෝ උඩ ඒවා හරි ගියේ ඇයි යට ඒවා වැරදුනේ ඇයි? මා හරි ලකන යොදා ඇති වාක්‍ය දෙස බලන්න.
වැරදි ලකුණ යෙදූ වාක්‍ය දෙසත් බලන්න. ඒ දෙකේ වෙනස අඳුනාගෙන හරි ලකුණ දමා ඇති විදියට වාක්‍ය ලියන්න පුරුදු වෙන්න. ඒක නම් පුතේ ගුරෙක්ම කියලා දෙන්න ඕන. අපි කතා කරන්න පුළුවන් වුණාට ලියන්න අපිට බැරි වෙන්නේ ඒකයි. පහත සඳහන් වචන යෙදූ වාක්‍ය ලියන්න. විශිෂ්ට, සූක්ෂම, කේන්ද්‍රස්ථාන, විවිධාංගීකරණය, විමර්ශනය. මම පුතේ මේ වචන ටික ගත්තේ ඕගොල්ලන්ගේ සිංහල පොතෙන්. මේ ඔයගොල්ලන්ගේ සිංහල පොතේ 11 පොතේ පළවෙනි පාඩම විදියට තිබුණේ අතීතයෙන් දළදා පෙරහැර ගැන තිබුණා. ඊළඟට ඒ දළදා පෙරහැර කියන පාඩම ඉවර කරලා අගට වාක්‍ය හදන විදි ගැන කියලා තිබුණා. එතකොට ඒකේ අගට තිබුණු නිදර්ශන ටිකක් තමයි පුතේ මම මේ වාක්‍ය පරිසරයට ගත්තේ. එහෙනම් පුතාලා බලන්න ඕන මේ විශිෂ්ට කියන වචනේ වාක්‍ය හැදුවේ කොහොමද? සීගිරියේ ඇඳ ඇති චිත්‍ර විශිෂ්ට නිර්මාණ බව විද්වත්තු පිළිගනිති. විද්‍යාඥයෝ සූක්ෂම නිර්මාණ සොයමින් සිටිති. පේරාදෙණි සරසවිය ලංකාවේ කලා නිර්මාණ බිහි කරන කේන්ද්‍රස්ථානයක් විය. රටක ජනගහනය විවිධාංගීකරණය වනවා යනු විවිධ හැකියා ඇති අයගේ ජනගහනය සකස් වීමයි. නැත්තම් විවිධ වීමයි. බුදුදහම ලංකාවේ කරන ලද බලපෑම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම කාගේත් යුතුයකමයි. ටික වාක්‍ය දිගයි නේද පුතේ? විශිෂ්ට කියන වචනේ ඕනනම් කොටට ලියන්න පුළුවන් පුතේ. සීගිරිය විශිෂ්ට නිර්මාණයකි. ඒත් වාක්‍ය හරි පුතේ. දෙවනුව තියෙනවා විද්‍යාඥයෝ සූක්ෂම නිර්මාණ සොයමින් සිටිති. ඒක ඕනනම් කලාකරුවෝ සූක්ෂම නිර්මාණ බිහි කරති. ඒත් හරි. පේරාදෙණි සරසවිය ලංකාවේ කලා නිර්මාණ බිහි කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය. ඒක කොටටත් ලියන්න පුළුවන්. සරසවිය කලා නිර්මාණ බිහි කරන කේන්ද්‍රස්ථානයයි. ඒත් හරි. විවිධාංගීකරණය කොටට ලියන්න පුළුවන්. එක එක පුද්ගලයන් විවිධ ලෙස ජීවත් වීම නිසා විවිධාංගීකරණය සමාජයේ ඇතිවේ. ඒක නම් වාක්‍ය ටිකක් දිගයි පුතේ. බුදුදහම ලංකාවේ කරන ලද බලපෑම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම කාගේත් යුතුයකම. ඒක නම් කොටට ලියන්න පුළුවන්. අපේ කම විමර්ශනය කළ යුතුය. ඔන්න පුතේ ඊළඟට සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග සපිරිවරින් පැමිණි උගත්තු පරිපාලකයෝ ව්‍යාපාර ප්‍රධානියෝ වෙළෙන්දෝ කලාකරුවෝ තාක්ෂණික ශිල්පීහු. ඒකේ පුතේ ශිල්පීහු කියන එක වැදිලා තියෙන්නේ සල්පීහු කියලා. ඒකත් ඔන්න පුතේ හදාගමු. ශිල්පීහු අපරට සංවර්ධන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහ. ඒ සෑම අයෙක්ම එක කරුණක් පිළිබඳව ඒකමතික තීරණයට එළඹ සිටියහ. ඔන්න පුතේ
මේ ඔබේ පන්තියට අදාළ අර වාක්‍ය නිදොස් කිරීමේ සරල ක්‍රම ටික කිව්වේ. නැවත මතක් කරන්නම්. ඒක වචන උගන්වන්න ඕන නෑ. ඉගෙන ගන්න ඕන බහු වචන. ඒක ඉගෙන ගන්නේ ඉස්සෙල්ලම අහනවා කවුද ඒක කළේ? අහන්නේ ක්‍රියාපදේ. පුරුදු වෙන්න ඕනම තැනක පුතේ ලොක්කා ප්‍රධානියා හොයන්නේ ක්‍රියාපදේ. මැච් එකක් බලනවා අපි අදමයි පිට්ටනියට ගියේ. අපි ටිකක් වෙලා බලනකොට අපිට පේනවා ක්‍රියාපදයෙන් මැච් එකේ නායකයා අපි හොයනවා. පන්දු යවන කණ්ඩායමේ නායකයා නිතරම පන්දු යවන එක්කෙනා ළඟට දුවගෙන එනවා. අපි දන්නවා එයා තමයි මේකේ නායකයා. මේකේ ලොක්කා. මේකේ උක්තය. ඕනම තැනක අපි පන්සලට ගියා කියමුකෝ. ගියාම පන්සලේ හොඳම පුටුවේ වාඩි වෙලා ඉන්නේ නායක හාමුදුරුවෝ. එයා තමයි එතකොට එතන ප්‍රධානියා. හැමතැනම දුව වැඩ කරන්න පුතේ ඒ වාක්‍යයේ ප්‍රධානියා නෙවෙයි. අපි කාර්යාලයකට යනවා. වීදුරු ආවරණය කරපු තැනක ප්‍රධානියා ඉන්නවා ටයි එකකුත් දාගෙන. එයා තමයි ප්‍රධානියා. ක්‍රියාවෙන් බලන්නේ පුතේ. ගෙදරට යනවා. පත්තරයක් බල තාත්තා ඉන්නවා. එයා තමයි ඒ ගෙදර ප්‍රධානියා. හැබැයි පුතේ සමහර ගෙවල් වල මේ තාත්තා කුස්සියට ඇවලා අම්මා පත්තර බලන තැනුත් රටේ ලෝකේ නැත්තේම නොවේ. ඒවා තින්නේ හැබැයි කලාතුරකින්. ඉතින් ඒක වැඩිට ගණන් ගන්න එපා. ඔන්න පුතේ වාක්‍යික ක්‍රියාවෙන් අහලා ඒ අය ඉන්න ඕන ප්‍රධාන රූප තියෙන පුතේ 4ක් විතර. එක හූ අද එක කළා. 2 ඕ අද ඒක කළා. 3 අක්කෙක්. දැරියක්, බල්ලෙක්, කුකුලෙක්, ගෑණියක්, කුමාරියක් ඔය විදියට. මේ ටික මගේ පුතාලට මේ පැය භාගය ඇතුළත තේරුණා නම් පුතේ පුතාලා හෙළබසේ වැදගත්ම වාක්‍ය රටා ටික ඉගෙන ගත්තා වෙනවා. ඔන්න දැන් මේක තව ටික කාලයක් පුතේ අපි මෙනෙහි කරමු. මේක ව්‍යාකරණ පාඩමක් විදියට හිතාගන්න එපා. ටික කලක් යනකල් පුතේ බස් එකේ යද්දිත් වාක්‍ය හදන්න. එළිය බලන්න මගියෝ පාරේ සිටිති. ඔයාම හිතාගන්න වාක්‍ය හරි. පොලිස් බටයෝ දඩකොල්ල ලියති. වාක්‍ය හරි. ඔයා දන්නවා පොලිස් බටයන් දඩකොල්ල ලියති වැරදි. සමහරට පොලිස් බටයන් පුතේ දඩකොල්ල ලියන්නේ වැරදියට. ඒත් ඉතින් අපි වාක්‍ය හරියට ලියන්න එපැයි. නිලධාරීහු විමර්ශනය කරති. කවුද කරති? නිලධාරීහු. ඔන්න ඔහම පුතේ වාක්‍ය හදන එක විහිළුවක් කරගන්න. අප්‍රත්‍යයෙන් ගන්නවා ගායිකාවක් කීයක් ගයයි. වාක්‍ය හරි. කුමාරයේ පාඩම් කරයි. වාක්‍ය හරි. ගවයෙක් තනකොළ කති. කයි. ගවයෙක් තනකොළ කයි. වාක්‍ය හරි. දැරියක් කවියක් ලියයි. වාක්‍ය හරි. හොඳයි. ඔන්න මගේ පුතේ අපි පළවෙනි පොතේ තියෙන වාක්‍ය හදන පරිසරය ඉගෙන ගත්තා. දැන් ඊළඟට මම කරන්නේ අද ඉතිරි කාලය පාවිච්චි කරන්නේ අංගුලිමාල දමනය 11 වසරේ. මේකෙදි පුතේ මම දැන් පුතාලට අංගුලිමාල දමනය කතාව කියලා දුන්නා. පහුගිය දේශනවල. ඊළඟට දෙවෙනි දේශනයකදී මම අංගුලිමාල දමනයේ හේතු ගැන කරුණකුත් දුන්නත් සටහනක් දෙන්නේ නැතුව. මම දුන්නේ මෙහෙමයි අහිංසක අංගුලිමාලේ කලේ කවුද?
එතකොට පුතේ ඒකට කරුණු 3යි මම ගන්නෙ. එදා ගත්ත එක. එක දිසාපාමොක් පඬිතුමා. දෙක දිසාපාමොක්ගේ ගෝලයෝ. 3 අහිංසක. ඔයක දැන් මම ඔන්න මගේ පුතාලා එක්ක වාක්‍ය පරිසරයට නගන්නයි හදන්නේ. චූටි උත්තරයක් ඕකට ගොඩනගන්නේ කොහොමද? මහා දාර්ශනික උත්තරයක් නෙවෙයි. කෙටි උත්තරයක්. දැන් මාත් එක්ක ලියමු. ප්‍රශ්න ලියාගන්න. අහිංසක අංගුලිමාලයේ කලේ කවුද? අහිංසක අංගුලිමාලයේ කලේ කවුද? කෙටි ප්‍රශ්නයක්. උත්තරෙත් මහ විශාලට ඕන නැහැ. අපි දැන් ඒ උත්තරේ ලියමු. මම කියනවා පුතාලා ලියනවා. අහිංසකට නම දාන විට පුරෝහිතයා බෙහෙවින් කල්පනාකාරී විය. බෙහෙවින් කල්පනාකාරී විය. නැකත් ශාස්ත්‍රය අනුව අහිංසක අපරාධකාරයෙකු වීමේ හේතු තාත්තා දුටුවේය. ඒ නිසාම ඔහුට අහිංසක යන නම තාත්තා තැබීය. අහිංසක යන නම තාත්තා තැබීය. ඔහු ගුරු ගෙදරට ගිය පසු දිසාපාමොක් ගුරුතුමා අහිංසකට වැඩියෙන් සැලකුවේය. අහිංසකට වැඩියෙන් සැලකුවේය. ගුරුවරයෙකු කල යුත්තේ
දක්ෂම සිසුවෙකුට උදව් කිරීම නොවේ. දක්ෂම සිසුවෙකුට උදව් කිරීම නොවේ. අදක්ෂයා සොයා ඔහුට මඟ පෙන්වීමයි. අදක්ෂයා සොයා ඔහුට මඟ පෙන්වීමයි. දැන් සටහන පොඩ්ඩක් නවත්තනවා. මම පුතාලට ওই ලියපු දේ නැවත මතක් කරන්න. පුතේ, තාරකා ශාස්ත්‍රය අනුව බැලුවම අහිංසක පල් හොරෙක් වෙනවා කියලා තාත්තා තරු ලකුණෙන් දැක්කා. ඊට පස්සේ ආ රජුරෝ ළඟට ඇවිල්ලා කිව්වා මගේ පුතා පල් හොරෙක් වෙනවා. මොකද කරන්නේ, මරන්නද තියාගන්නද? පස්සේ රජුරෝ කියනවා එපා. තනි හොරෙක් වෙනවද කණ්ඩායම් හොරෙක් වෙනවද? තාත්තා කියනවා තනි හොරෙක් වෙනවා. ඊට පස්සේ තාත්තා අහිංසක කියන නම දානවා පොඩි එකාගේ මනස පොඩි එකාටම භාවනාවක් වෙන්න. සාමාන්‍ය පුතේ නම් දැම්මම නමත් ටිකක් බලපානවා පුද්ගලයාට. ඒ අනුව අහිංසකගේ නම දැම්මේ තාත්තා හිතාමතා. හැබැයි පුතා මේ පොත අගට කියවම පුතාලට තේරෙයි ඔය තාරකා ශාස්ත්‍රය අහිංසකට හරි ගියේ නෑ. අහිංසක පුතේ හොරකම් කළේ නෑ. ඔව් හොරකම් කළේ පුතේ ඇඟිල්ල විතරනේ. හැබැයි තාරකා ශාස්ත්‍රය අනුව මම් පාරන පල් හොරෙක් වෙනවා. ඒ කියන්නේ අහිංසක පල් හොරෙක් උනේ නෑ පුතේ. කොහොම හරි අහිංසක ගියා තක්ෂලාවට. දැන් ඔය ලියපු පිළිතුරේ මම කෙටියෙන් ලිව්වා මගේ පුතේ වරදකරු ගුරුතුමා. දැන් පුතාලගේ පන්තියේ පුතාලගේ ඉස්කෝලේ හරි පුතාලගේ ටියුෂන් පන්තියේ හරි ගුරුවරයා වැඩියෙන් උදව් කරන්න ඕන පුතේ පේල් වෙන ළමයෙකුට. පාස් වෙන ළමයාට උදව් කරන්නේ ඇයි ගුරුවරු? පාස් වෙන ළමයා තල්ලු කරගෙන ගියාම පුතේ එයා අයිලන්ඩ් ෆස්ට් වෙනවා. එතකොට මම නම් සිංහල ගුරුතුමා මම අයිලන්ඩ් ෆස්ට් කියලා බෝඩ් ගහනවා. මං එයා විකුණන් කණ්ඩ හදනවා පුතේ. ඇත්තටම හොඳ ගුරුවරයා දුර්වල ළමයට වැඩියෙන් සලකන්නේ. එහෙමනම් මේ අහිංසකයා අංගුලිමාලය කලේ තක්සලාවේ දිසාපාම. දැන් ඒක මම දැන් කටෙන් කියනකොට මං ගොඩක් කියනවා පුතේ. හැබැයි පුතාලට පිළිතුරු ලියන්න වෙන්නේ කොටට. ඔය මං ලිව්වේද? ඒ කියන්නේ දිසාපාමොක් සාධාරණ ගුරුවරයෙක් වුණා නම් එයා වැඩියෙන් උදව් කළා යුතුව තිබුණේ අහිංසකට නෙවෙයි. ඔය පන්තියේ ඉන්න අදක්ෂම ළමයාට. දැන් පුතේ අපි ශිෂ්‍යත්වේ පාස් කරලා හොඳම ළමයි දානවනේ පුතේ නගරේ ඉස්කෝලේට. ඒකත් මේ වැරදි ක්‍රමයක්. හරිනම් පුතේ හොඳම ළමයි ටික දාන්න ඕන මේ ඉස්කෝලේ ශක්තිමත් නැති හින්දා ශක්තිමත් ඉස්කෝලේකට. ඉතින් අපි මේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච අයට විතරක් සලකලා පේල් වෙච්ච අයට අඟවනවා. බලා පොල් කඩපන්. බලා ගස් නැගපන්. බලා සිමෙන්ති අනපන්. අන්න ඒ වැඩේ අපි කරවනවා. එහෙනම් මේ පළවෙනි ඡේදයේදී අපි කිව්වේ පුතේ
අහිංසක අංගුලිමාලය කළේ ගුරුතුමා. අපි කාටවත් නෙවෙයි ඇඟිල්ල දික් කරන්නේ ගුරුතුමාට. මොකද ගුරෙක් වරදක් කළොත් පුතේ ඒක භයානකයි. ගුරා කරන වරද සමාජයක් වෙනස් කරනවා. දැන් මම ගුරුවරයෙක්නේ පුතේ. දැන් සමහරට මගේ ඔය දරුවන්ගේ තාත්තා අම්මාට මන් තමයි උගන්වලා ඇත්තේ ලංකාවේ. දැන් පුතාලගේ අම්මලා තාත්තලාත් මන් දන්නවා මම මෙහෙම කතා කරනකොට ළඟට වෙලා අහන් ඉන්නවා. මොකද පුතාලගේ අම්මා තාත්තා මට ආදරේ කළේ මම මගේ පන්තිවල දක්ෂ ළමයා හෙව්වේ නැහැ. මම වැඩියෙන් හිටියේ පුතේ පන්තියේ ඉන්න අදක්ෂ ළමයාත් එක්ක. ඒ හින්දා පුතාලගේ අම්මලා තාත්තලා මට ආදරේ. මම පුතාලටත් කියන්නේ හොඳ ගුරුවරයාගෙන් හැදෙන්න පුතේ හොඳ අම්මා හොඳ තාත්තා. ඉතින් පළවෙනි ඡේදයේ අහිංසකය අංගුලිමාලේ කලේ වෙන කවුරුත් නෙවෙයි පුතේ ගුරුතුමා. පුතේ ගුරුවරයෙකුට උගන්වන විදිය කියලා දෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. හැම ළමේ දිහාම බලන්න ඕන. හැම ළමයාගේම මූණ දිහා බලන්න ඕන. හැම ළමයාගේම ඇස් දෙක දිහා බලන්න ඕන. ඉතින් පුතේ කොහොම හරි ඊළඟට උනේ මේ අදක්ෂ ළමයා අතෑරලා අහිංසක කෙරේ වැඩි සැලකිල්ලක් ගුරුතුමා දැක්කුවා. දැන් ඔන්න මම මගේ පුතාලට දෙවෙනි ඡේදෙ ලියන්නයි යන්නේ. අර ප්‍රශ්නේ දෙවෙනි ඡේදේ. දැන් මාත් එක්ක ලියමු. ලියලා ඉවර වෙලා මම ටිකක් කියලා දෙන්නම්. අහිංසක අංගුලිමාලයෙකු කිරීමට අංගුලිමාලයෙකු කිරීමට ගුරුතුමා පළවැනි හේතුව වූ බවට මම කරුණු දැක්වූයෙමි. තම ළමයින් කේලම් කිව් පසු ගුරුතුමා අහිංසකව මිනි මරන්නට යොමු කළේය.
මිනී මරන්නට යොමු කළේ. ගුරුතුමා පුංචි ළමයින්ගේ කේලමකට යටත් විය. පුංචි ළමයින්ගේ කේලමකට යටත් විය. අඩු තරමින් තම බිරිඳගෙන්වත් ගුරුතුමා ප්‍රශ්න නොකළේ. බිරිඳගෙන්වත් ප්‍රශ්න නොකළේ. ඔහු කළේ තක්සලාවේ සිටි අති දක්ෂ ශිෂ්‍යාව මිනී මරුවෙකු කිරීමයි. නූගතා පිහියක්ගෙන විරුද්ධවාදියාව අමුවේ ඝාතනය කරයි. විරුද්ධවාදියාව අමුවේ ඝාතනය කරයි. අමුවේ ඝාතනය කරයි. උගතා එය කරන්නේ තමනුත් බේරී ආරක්ෂා වෙමිනි. සටහන පොඩ්ඩක් නවත්තන්න. ඔන්න පුතේ ගුරුතුමා මිනී මරපු හැටි. ඒ කියන්නේ මගේ පුතේ දක්ෂම ශිෂ්‍යයාට hina වෙවි උදව් කර යාළුවෙන් හිටපු මේ මහත් ගුරුතුමා එච්චර ආදරය කරපු ශිෂ්‍යයාම මිනිමරුවෙක් කරන්න පෙළඹුණා. පුතේ කේලම් කොච්චර භයානකද කියලා නේද ඔය පේන්නේ. දැන් මට කවුරු හරි කේලමක් කිව්වොත් මම උගත්නම් කර යුත්තේ කේලම අහන එක නෙවෙයි පුතේ. කේලම ගැන හොයා බලන එක. ඇත්ත
ඇත්තද කියලා හොයන එක. ඉතින් මේ ගුරුතුමාගේ වයස අපි හිතමුකෝ පුතේ අවුරුදු 70යි කියලා. දැන් ඔය විද්‍යායතනයේ ඉන්න ළමයින්ගේ වයස අවුරුදු 18ක් කියමුකෝ. එතකොට අවුරුදු 70ක ගුරුතුමා අවුරුදු 18ක ළමයින්ට රැවටුණා නේද? ඒ අනුව පුතේ ගුරුතුමා වැරදිකාරයා අහිංසකයා මිනිමරුවා කරන්න. මං ඔය සටහනේ ලිව්වා පුතේ අඩු තරමින් ගුරුතුමාට තිබුණා නෝනගෙන් අහන්න. අද කාලේ නම් නෝනා හොඳේ. ඒ කාලේ හැටියට නම් බිසව. ඔයා මේ අඟුලිමාල අහිංසකයා එක්ක යාළුද? මෙන්න මෙහෙම තරුණ මානවකයෝ ඔයාට පදයක් හදලා තියෙනවා. ඇහුවේ නෑ. මම වාක්‍යයේ අන්තිමට ලිව්වා පුතේ මෝඩයා මිනී මරන්නේ පිහියක් අරන් එවෙලෙම ඇනලා. උගතා මිනී මරන්නේ පුතේ තමන් බේරිලා. ඊටාම බුද්ධිමත් විදියට මිනී මරන්නේ උගත්තු බව මතක තියාගන්න. ඔය වැලිකඩ අපේ පල්ලේ කැලේ හිරගෙවල් වල ඉන්න පුතේ මෝඩ මිනිස්සු. උන් පිහියෙන් අනින්න පුතේ 10-15 දෙනෙක් බලාගෙන ඉදිද්දි. ඒ මෝඩකමනේ. උගතා මිනී මරන්නේ එහෙම නෙවෙයි. උගතා කොච්චර දක්ෂ විදියට මිනී මරනවද කිව්වොත් පුතේ ඒ මිනී මරවපු ගත්තු ඉන්නව නේද? උන් ඉන්නේ රජයේ ඉහළම තනතුරු වල. තමට පාර්ලිමේන්තුවේ වෙන්නත් පුළුවන්. මෝඩය පුතේ අමුවේ මිනී මරලා ජීවිතාන්තය දක්වා හිරගෙදර. ඔය ටික හිතේ තියාගන්න. ඊළඟ ඡේදයට යන්කෝ බලන්න. ලියන්න පටන් ගමු. දිසාපාමොක් පඬිතුමා දිසාපාමොක් පඬිතුමා දිසාපාමොක් පඬිතුමා තමන්ගේ ශිෂ්‍යයන්ට ගෝලයා යන නම පටබැන්දේය. එතුමා ඉගැන්වූයේ තමන්ට යටත් අවනත ගෝලයන්ට පමණි. තමන්ට අවනත ගෝලයන්ට පමණි. කිසියම් ගුරුවරයෙකු තමන්ගේ සිසු දරුවන්ට
ගෝලයා කියා ගෝලයා කියා අමතනවා නම් ගෝලයා කියා අමතනවා නම් ඒ සිසු දරුවා තුල කිසියම් හීනමානයක් ඇතිවේ. එබඳු ගුරුවරු පන්ති කාමරය තුල ළමුන්ට ප්‍රශ්න කිරීමටවත් ඉඩ නොදෙති. දිසාපාමොක් ගුරුතුමා නිර්මාණය කළ ගෝල පරපුරද ගුරුතුමාටම අවනත එහෙයියන් පිරිසක් ඌහ. ඒ නිසාම ගුරුතුමා නිර්මාණය කළ ශිෂ්‍යයෝ හොර රහසේ ගුරුතුමා බිඳවන්නට කටයුතු කළෝය. එබැවින්
අහිංසක අංගුලිමාලයෙකු. අහිංසක අංගුලිමාලයෙකු කිරීමේ අංගුලිමාලයෙකු කිරීමේ දෙවැනි හේතුව එතුමාගේම ගෝල බාලයෝය. එතුමාගේම ගෝල බාලයෝය. එතුමාගේම ගෝල බාලයෝය. ඔන්න පුතේ දෙවෙනි කාරණාව. දැන් සටහන පොඩ්ඩක් නවත්තමු. දැන් පුතේ දැන් මෙතන අපිට පේන්නේ අහිංසක අංගුලිමාලය කිරීමේ අංක 1 පුතේ ගුරුතුමා. එක ළමයෙකුට විතරක් වැඩි සැලකිල්ල දැක්වීම. 2 පුතේ එයාගේ ගෝලයෝ. අපේ පරණ අධ්‍යාපන ක්‍රමේ තිබිච්ච දැනුත් තියෙන වරදක් තමයි පුතේ අපි මම ගුරුතුමෙක් නම් මං හදන්න ඕන පුතේ මං වගේ කෙනෙක්. මට වඩා පහළ අය හදන්න හොඳ නෑ ඔය ගෝල වගේ බෝල වගේ. ඇත්තටම දිසාපාම ගුරුතුමාට හිටියනම් තර්ක කරන, ප්‍රශ්න කරන, වාද කරන, විවාද කරන ශිෂ්‍යෝ ටිකක් උන් කවදාවත් අහිංසක මිනී මරන්න යවන්නේ නෑ. බලන්න මේ කතාවේ අහිංසකට පක්ෂ වෙන එක මානවයෙක්වත් ඔය තක්සලාවේ හිටියේ නෑ. ඒ ඔක්කොම හිටියේ අහිංසකයි අදුරුතුමයි හප්පලා මරාදා. ඔන්න ඔය කාරණාව තමයි පුතේ මං ඔය හෙමින් සරලව ලියාගන්න දුන්නේ. අපේ 3 වෙනි ඡේදය. දැන් අලුතෙන් ලියමු 3 වෙනි ඡේදය. මම මෙතෙක් ලියපුවා මතක් කරන්නම්. 1 අහිංසක අංගුලිමාලයා කලේ ගුරුතුමා. 2 අහිංසක අංගුලිමාලයා කලේ ගුරුතුමාගේ ගෝලයෝ. හොඳයි දැන් 3 වෙනි ඡේදය. ශිල්ප හදාරන්නට පැමිණි අහිංසක ගුරුතුමා සිතූ ආකාරයටම ගුරුතුමා සමග වාද කරන කෙනෙක් නොවීය. පැරණි අධ්‍යාපන ක්‍රමය සැකසුනේ වනපොත් කරන්නට පමණකි. වනපොත් කරන්නට පමණකි. අහිංසක ඒ නිසාම ගුරුතුමා සමග
ගුරුතුමා සමග නොගැටුනේය. ගුරුතුමා සමග නොගැටුනේය. නොගැටුනේය. ඇඟිලි 1000ක් ඇඟිලි 1000ක් කපන්නට යයි. ඇඟිලි 1000ක් කපන්නට යයි. කී විට කපන්නට යයි කී විට අහිංසක ඊට එකඟ විය. අහිංසක ඊට එකඟ විය. ඊට එකඟ විය. ඊට එකඟ විය. එබැවින් අහිංසක එබැවින් අහිංසක අංගුලිමාලයකු වීම. එබැවින් අහිංසක අංගුලිමාලයකු වීම. එබැවින් අහිංසක අංගුලිමාලයකු වීම අහිංසකගේම වරදකි. අහිංසකගේම වරදකි. අහිංසකගේම වරදකි. පොඩ්ඩක් නවතින්. ඔන්න පුතේ අහිංසක අංගුලිමාලේ ගුණා කියන එකේ හේතු 3ක් ලිව්වා. එක දිසාපාමොක් ගුරුතුමා. ඔහු එක ළමයෙකුට පමණක් සැලකුවා. පිට අත ගෑවා. නම ඇහුවා. තාත්තගේ තොරතුරු ඇහුවා. එතකොට පුතේ අනිත් ළමයින්ට කේන්ති ගියා. දෙක තමයි පුතේ ගෝල බාලයෝ. තක්සලාවේ දිසාපාමොක්ට හිටියේ පුතේ තර්ක කරන ගෝලයෝ නෙවෙයි. වාද කරන ගෝලයෝ නෙමෙයි. ගුරුතුමා කිව්වොත් දුවල ගිහිල්ලා අර ගහෙන් අත්තක් කඩාගෙන එන්න කියලා ඒ ගෝලයෝ අත්ත කඩාගෙන ආවා. ඉස්සර අපිත් හිතුවේ පුතේ දුවල ගිහිල්ලා අත්තක් කඩාගෙන එන එක වීරයා කියලා. දැන් යම් ළමයෙකුට අපි කිව්වොත් පන්ති කාමරයකදී මේ දුවල ගිහිල්ලා අරයට එකක් ගහලා එන්න කියලා. කවුරු හරි ළමයෙක් එතන ඉඳන් කිව්වොත් මම ගහන්න යන්නේ නැහැ. පුතේ දක්ෂයා එයා. ඒත් අපේ අධ්‍යාපන ක්‍රමවල ඒ හරස් ප්‍රශ්න අහන ළමයට තැනක් නැහැ. ඒක තමයි පුතේ 2. 3 තමයි අහිංසක අංගුලිමාලෙකුනේ අහිංසකගේම වැරද්දේ. දැන් පුතාලා මේ 10 වසරදී ඉගෙන ගත්තනේ සතරකම් මන්ත්‍රනේ. එතකොට ඒ සතරමන් කන්ත්‍රණයේදී දැනගත්තා මහෝසද කොච්චර තර්ක විතර්ක කරන ළමයෙක්ද. ඔහු මෝඩෙක් නෙවෙයි. ඔහු හතරකම් මන්ත්‍රණයේ හැසිරිච්ච හැටි, පොඩි ප්‍රශ්න විසඳපු හැටි, හතරකම් මන්ත්‍රණයේදී මේ කේවට්ටගේ චොලනි බ්‍රහ්මදත්තගේ සමූහ මිනිවල තව පොඩ්ඩෙන් අර වස ටික කාලා දඹදිව රජවරු 100ක් මැරෙනවා. ඒක වැළැක්ුවේ පුතේ මහෝෂධ. ඒක දන්න හින්දා අපිට පේනවා මේකේ වරදකාරයා අහිංසක. අහිංසක පුතේ ඔතෑනි. අහිංසක ඕනමට වඩා කීකරුයි. ඔන්න පුතාලත් මතක තියාගන්න පුතේ ඕනමට වඩා කීකරු වෙන ළමයා වැඩක් නැහැ. ඕනවට වඩා ළමයි කීකරු වුණාම ඒ ළමයා පුතේ ඕනම එකෙකුට ගොනාට අන්දන්න පුළුවන්. දැන් මම තාත්තා නම් මගේ පුතා හිතුවක්කාර නම් මං ආඩම්බර වෙන්න ඕන. ඒ කියන්නේ මගේ පුතා කාටවත් රවට්ටන්න බෑ. මගේ පුතා
රැවටෙන සුළු විදියට මං හැදුවොත් වෙන්නේ මගේ පුතා විවාහ වුණාම පුතාගේ නෝනා මගේ පුතාව රවට්ටන. එඳ පුතේ අපි ගෙදරදිම ළමයින්ට පුරුදු කරන්න ඕන තර්ක කරන්න, ප්‍රශ්න කරන්න, කතා කරන්න. එහෙමනම් පුතේ තුන්වෙනි වරද අහිංසකගේ. ඔන්න කරුණු 3. 1 ගුරුතුමා, 2 ගෝල බාලයෝ, 3 අහිංසක. අපේ උත්තරේ අන්තිම ඡේදය. දැන් ලියමු පොඩ්ඩක්. පැරණි අධ්‍යාපන ක්‍රමය නිර්මාණය වූයේ ගුරුතුමාට අවනත සිසු පරම්පරාවක් නිර්මාණය කිරීමටයි. පැරණි අධ්‍යාපන ක්‍රමය කටපාඩම් කිරීමට යොමු කොට තිබුණි. ඒ නිසා ගුරුතුමාගේ වරදත් ගෝලයන්ගේ වරදත් අහිංසකගේ වරදත් මීට හේතුව විය. ඔන්න පුතේ අපි ප්‍රශ්නයකට පිළිතුරක් ලිව්වා. මේකේ දේශනය මං කලින් දේශනයේදී කළා. ඔය කරුණු ටික කටෙන් කිව්වා සටහන නොදී. දැන් ඒක අහපු අයට පුතේ අද පෑන අරගෙන ලියපු එක කළේ. කණෙන් අහලා මනසට ගිය දේ පුතේ අතින් ආයි මනසට ගියා. ඒක තමයි අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ. ඉස්සර කලේ පුතේ කනට දුන්නා කටපාඩම් කළා මනසට ගියේ නැහැ. අද අධ්‍යාපන ක්‍රමය කියන්නේ කනින් මොලේට යවලා අතෙන් ආයි ඒක නැවත හුරු කරනවා. එතකොට පුතේ තර්ක කරන ළමයි බිහි වෙනවා. සටන් කරන ළමයි බිහි වෙනවා. වාද කරන ළමයි බිහි වෙනවා. ඇයි කියලා ප්‍රශ්න කරන ළමයි බිහි වෙනවා. දැන් කාලේ හොඳයි පුතේ. දැන් ටික මේ ගිරව් වගේ ළමයි හැදෙන්නේ නැහැ. දැන් ළමයි යකෙක් ඉන්නවා කිව්වොත් ළමයා අහනවා යන් යකා එක්ක පොඩ්ඩක් මට සාකච්ඡාවක් තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ළමයා බුද්ධිමත් දැන්.
අහිංසක බුද්ධිමත් නෑ. ඔහු කටපාඩම් කිරීමේ ශූරයෙක්. අද අපි ප්‍රාර්ථනා කරන උගතෙක් නෙවෙයි පුතේ අහිංසක. ගුරුතුමාටත් රවට්ටන්න පුළුවන් වෙච්ච කෙනෙක්. ඉඳ පුතාලා මේ සටහන පැත්තකින් තියලා නිකන් ජීවිතෙන් පුරුදු වෙන්න ගුරුතුමා වුණත් කියන දෙයට එකඟ වෙන්න එපා පුතේ. මොකද බුදුහාමුදුරුවෝ කිව්වා මා කියූ නිසා පිළිගන්න එපා. මගේ පොතේ තිබ්බ කියලා පිළිගන්න එපා. අන්න එහෙම ශිෂ්‍යයා තමයි පුතේ බුද්ධිමතා. ඔන්න මං පුතාලට අද සටහනකුත් දුන්නා කරුණු ටිකත් ලියන්න දුන්නා. අපි ඊළඟ දවසේ මේ පිළිබඳ ඊළඟ කාරණා පැත්තකට තව ටිකකින් හැරෙමු. දැන් මගේ ළඟ තියෙන පුතේ ඔබ මේ මාසෙට ගත්තු පොත. දැන් මේ පොත 11 වන ශ්‍රේණිය 2021 සිංහල. මේකේ පිට කවරේ තියෙන පුතේ අඟුලිමාලගේ චරිතය දෙමළ චිත්‍රපටයකින් මං උපුටා ගත්තා. උපුටා අරගෙන පිට කවරේට දැම්මා. දැන් අපි ටිකකට කලිනුත් මේ අමාවතුර ගැන කතා කර කර හිටියා. මේකෙදි පුතේ මම මේ පොතේ විශේෂයක් කළා. ඉස්සෙල්ලම මේ පොළොන්නරු යුගය ගැන ඔය ඓතිහාසික විස්තර ටික ලේඛනගත කළා. මේ පොළොන්නරු යුගයේ පොත්වල නම් ටික දැම්මා. අනුරාධපුර යුගයේ පොත්වල නම් ටික දැම්මා. පොළොන්නරු යුගයේ බිහි වෙච්ච පොත්වල නම් ටික දැම්මා. ඊළඟට අමාවතුරේ කතා සාරාංශයත් කෙටියෙන් ලිව්වා. ඊළඟට හිස්තැන් පුරවන්න ටිකකුත් දැම්මා. අමාවතුර කාගේ කෘතියක්ද? ගුරුළුගෝමිගේ කෘතියක්. ගුරුළුගෝමී ලියූ තවත් පොතක් නම් කරන්න. එයා ලියපු අනිත් පොත තමයි ධර්ම ප්‍රදීපිකාව. අමාවතුර ලියූ යුගය පොළොන්නරු යුගය. පොළොන්නරු යුගයේ ලියූ තවත් පොත් මම මේ පැත්තේ දාලා තියෙනවා. පොළොන්නරු යුගයේ ලියව තවත් පොත් අසක්දා කව, සසදා වත, මුවදෙව්දා වත, අමාවතුර, බුත්සරණ, ධර්ම ප්‍රදීපිකාව වගේ පොත්. ඒක එහා පැත්තේ පුතාලට ගන්න පුළුවන්. අමාවතුර හා ගැටුණ අනෙක් පොත කුමක්ද? ඒකට කියන්නේ පුතේ බුත්සරණ. ගුරුළුගෝමී අමාවතුර ලියනකොට ඒකත් එක්ක තරඟෙට ඒ කතා ටිකම හප්ප ලියපු පොත තමයි බුත්සරණ. දෙන්නම ගිහියෝ. ගුරුළුගෝමී එක්තරා අන්දමක පඬිවරේ, විද්‍යා චක්‍රවර්ති තවත් අන්දමක පඬිවරේ. ඔය අපේ ගුණසේන සමාගමේ ගුරුළුගෝමීගේ සංකේතය තමයි දාලා තියෙන්නේ. විද්‍යා චක්‍රවර්තිගේ නෙමෙයි. ඒකත් හේතුවක් තියෙනවා. මේ දෙන්නගෙන් මිනිස්සු වැඩියෙන් ආදරය කළේ පුතේ ගුරුළුගෝමීට. ඊළඟට මේකට දැම්මා මම අමාවතුර හා බුත්සරණ යන පොත් දෙකින් ඉස්මතු ගුණය කුමක්ද? ඉස්මතු ගුණය පුතේ පුරුෂ ධම්ම සාරථී ගුණය. මහා පුරුෂයන් දමනය කිරීමේ ගුණය තමයි ඔය අමාවතුර බුත්සරණ දෙකේම තිබුණේ. පොළොන්නරු යුගයේ ජීවත් වූ ගිහි ලේඛකයන් දෙදෙනා කවරහුද? ඒ දෙන්න තමයි පුතේ මම දැනට ටිකකට කලින් කියපු ගුරුළුගෝමී පඬිතුමයි, විද්‍යා චක්‍රවර්ති පඬිතුමයි. ඊට පස්සේ පුතේ මම ඔන්න ඔබට දැන් ටිකකට කලින් ප්‍රශ්නයක් දුන්නනේ උත්තර ලියන්න. මෙන්න ඒක පොතේ මං හදපු ප්‍රශ්නේ. අහිංසක අඟුලිමාල කලෝ කවරහුද? 1 ගුරුතුමා, 2 ශිෂ්‍යයෝ, 3 අහිංසක. ඊට පස්සේ පුතේ මම ලිව්වා අහිංසක කීකරු තැම්පත් සිසුවෙකි. ඔහු කී දෙය කළේය. ගුරුතුමා අහිංසකට ආදරය කළේය. ඔහුව වැඩියෙන් අගය කළේය. මුදල් දී ඉගෙන ගන්නා ළමයින්ට එය ඉවසීම අපහසු වූයේය.
ගුරුවරයෙකු එක ළමයෙකුට වැඩියෙන් ආදරය කිරීම නිසා සිසුවෝ උරණ වූහ. ඔහු කණ්ඩායම් 3ක්ම ගොස් ගුරුතුමාට කේලම් කීවෝය. බිරිඳ ගුරුතුමා තරම් නූගත් නිසා ගුරුතුමාට මේ කේලම් ඉවත දැමිය නොහැකි වූයේය. අහිංසක යනු ගුරුතුමා හා වාද කිරීමට නොදන්නේය. ගුරුවරයා හා වාද කළා නම් අහිංසකට මේ විපත සිදු නොවේ. එබැවින් ගුරුතුමාත් යාළුවෝත් අහිංසකත් මීට වරදකරුවෝ වෙති. අන්න පුතේ මම අර ටිකක් දිගට ලියපු එක කොටට ලිව්වා. දැන් මම සටහනක් විදියට දුන්නේ පුතේ මේකම තමයි. හැබැයි ඒක දිගයි මේක කොටයි. ඒක ටිකක් දිගට ලිව්වා. මේක තවත් ලුහු කළා. ලුහු කියන්නේ කොට කළා. ඊළඟට මේ පොතේ තවත් වැඩක් කළා පුතේ මම මේකේ ව්‍යාකරණ ටික මම වෙන දවසක කරන්නේ. ඒ තමයි අමාවතුරේ තියෙන අමාරු වචන ඔක්කොම මම පිටු කීපයකට දාලා හිස්තැන් මම්ම පිරෙව්වා පුතේ. මොකද ගොඩාක් ගුරුවරු අමාවතුරේ මේ හිස්තැන් ටික පුරවලා ළමයින්ට දෙන්නේ නැහැ. ඒත් මන් දන්නවා සාමාන්‍යයෙන් ළමයි කියන්නේ අපි මේක මෙහෙම දැම්ම කියලා ඒකේ තේරුම හොයාගන්නේ නැහැ. එහෙනම් මම් පුතේ ඒ සියලු තේරුම ඕන ගුරුවරයෙක් මේක හොරකම් කළාට මට ප්‍රශ්නයක් නැහැ. හොරකම් කළත් ඒ ගුරුතුමා මේක දෙන්නෙත් ලංකාවේ තවත් ළමයෙකුටනේ. එහෙනම් මම මහන්සි වෙලා තේරුම් ටික ඔක්කොම ලිව්වා. දැන් ඔන්න පුතාලට අමාරු වචන ටික මේක අස්සේ තියෙනවා. ඉතින් ඒක මං වචනෙන් වචන කියලා දෙන්නේ නැහැ. එතකොට පුතාලට පුළුවන් ඒ ගැන තමන්ගේ මනසින් ප්‍රශ්නයක් හදාගන්න. මේ එහා පැත්තේ තියෙන ව්‍යාකරණ ප්‍රශ්න ටික පුතේ මම වාක්‍ය නිවැරදි ලිවීම, පූර්ව පාඩම, සරල වාක්‍ය රටා, කර්මපදයට පුද්ගලයන් රහිතව යෙදීම. කර්මපදයට පුද්ගලයන් රහිතව යෙදීම. සහිතව යෙදීම දෙකම දාගමු. ඉතින් පුතා මේ ඒ ටික මම ඊළඟ සිංහල දවසේ උදේම කරනවා. දැන් අද මං ඊළඟට කරන්නේ මේ පොත හඳුන්වා දීම කළා මන් දැන් තවත් දෙයක් පුතාලට කියන්න ඕන. ප්‍රශ්නවලට උත්තර ලියනකොට 10 වසරේ ළමයි හුඟක් මේ වැරද්ද කරනවා. මේකෙත් මම මුලින් දාලා තියෙනවා අහිංසක අඟුලිමාලේ කිරීමට කලින් පොතේ ඉතිහාසය. පොත ලිව්වේ පොළොන්නරු යුගයේ. කත්රෝගේ නම ගුරුළුගෝමි. එයා ජීවත් වෙච්ච කාලේ තිබ්බ අනිත් පොත් අන්න එහෙම මේකට දැම්මා. දැන් හුඟක් ළමයි හිතනවා පුතේ සාහිත්‍ය රසය ලියන්න ගත්තු ගමන් අන්න අර ටික ගිරව වගේ කටපාඩම් කරලා ලියනවා. මොහු ජීවත් වුණේ පොළොන්නරු යුගයේදීය. ඔහුගේ කාලේ විද්‍යා චක්‍රවර්තීද සිටියේය. ගුරුළුගෝමි ධර්ම ප්‍රදීපිකාව ලිව්වේය. විද්‍යා චක්‍රවර්තී බුත්සරණ ලිව්වේය කියලා ලියනවා. පුතේ ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. පුතාලගෙන් අහන්නේ පුතේ ප්‍රශ්නයකට උත්තරනේ. දැන් මං උදේ ලියුවා දැන් ටිකකට කලින් අඟුලිමාල වරදකාරයෙක් කලේ කොයි අයද මම බලන්න පුතේ ඒකේ කොතනකවත් දැම්මද කියලා අඩුතරමින් ගුරුළුගෝමිගේ නමවත් මම දැම්මේ නැහැ. අපෙන් අහන්නේ පුතේ චූටි ප්‍රශ්නනේ. ඒ චූටි ප්‍රශ්නෙට විතරක් උත්තරේ දෙන්න. කත්රු කොයි කාලේ හිටියද? එයා ලියපු වෙනත් පොත් මොනවද? ඒව පුතාලට ඕන වෙනවා පුතේ කෙටි ප්‍රශ්න ගොඩට. මේ රචනයක් ලියනකොට පුතේ
ඔය පොදුවේ ලියන්න තියෙන දේ කටපාඩම් කරගෙන නැවත ලියන්න එපා. අහන එකට විතරක් උත්තර දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ හින්දා මේ අමාවතුර කියන පොතේ රචකයා බොහෝ විට මහන්සි වුණේ අර පුරුෂ ධම්ම සාරථී ගුණය ඉස්මතු කරන්න. ඒ හින්දා අපිට තව ප්‍රශ්න හදාගන්න පුළුවන් පුතේ. ඔය ජනප්‍රියම ප්‍රශ්නේ තමයි මං හැදුවේ. කවුද ඇත්තටම මේ අහිංසක වරදට තල්ලු කළේ? මම දැන් පුතාලට කියලා දුන්නා. එකක් ගුරුතුමා, දෙක ගෝලයෝ, තුන අහිංසක, හතර එකල තිබ්බ අධ්‍යාපන ක්‍රමය. එකල තිබ්බ අධ්‍යාපන ක්‍රමය. ඔන්න දැන් මම පුතාලට තවත් චූටි ප්‍රශ්නයක් උත්තර ලියන්න කියලා දෙනවා. ප්‍රශ්නේ මෙහෙමයි. ඒ ප්‍රශ්නේදී තියෙන්නේ ලියාගන්නකෝ ප්‍රශ්නේ බලන්න. අංගුලිමාල දමනයෙන් නිරූපණය වන්නේ වැඩවසම් අධ්‍යාපන ක්‍රමයයි. වැඩවසම් අධ්‍යාපන ක්‍රමයයි. වැඩවසම් අධ්‍යාපන ක්‍රමයයි. දැන් අපි ඕකට කෙටි උත්තරයක් හදමු. මම මේකට තවත් ප්‍රශ්නයක් පුතාලට දෙනවා ඉදිරියේදී අමාවතුරේ භාෂා රීතිය ගැන. ඒක දැන් මම අද ගන්නෙ නෑ. එතකොට පුතාලගේ ඔළුව බර වෙන හින්දා දැන් පළවෙනි එක හොඳට මං කියලා දුන්නා, නැවත කියලා දුන්නා. අහිංසක අංගුලිමාලයෙක් කලේ කවුද කියලා. දැන් ඒකෙන් කඩාගත්තු උත්තරයක් හදනවා මම පුතාලට. ප්‍රශ්නයක් මේකෙන් එළිදරව් වෙන වැදගත්ම දේ අධ්‍යාපන ක්‍රමය. දැන් උත්තරේ ලියමු. ලියා කියලා දෙන්නම. තක්ෂලාභ යනු සාම්ප්‍රදායික අධ්‍යාපන මධ්‍යස්ථානයකි. අධ්‍යාපන මධ්‍යස්ථානයකි. එම පැරණි අධ්‍යාපන ක්‍රමය එම පැරණි අධ්‍යාපන ක්‍රමය සැකසුනේ ගුරුතුමා
ගුරුතුමා පමණක් වැදගත් වන ගුරුතුමා පමණක් වැදගත් වන රටාවටයි ගුරුතුමා පමණක් වැදගත් වන රටාවකටයි ගුරුතුමා පමණක් වැදගත් වන රටාවකටයි අද මෙන් ළමෝ අසුන් වලින් නැගිට ඉගෙන ගැනීමට අසුන් වලින් නැගිට ප්‍රශ්න කිරීමට ඉගෙන ගැනීමට ප්‍රශ්න කිරීමට එදා සිසුවෝ පුරුදු නොකළෝය වනපොත් කිරීම යනු කටපාඩමින් සාරාංශ කිරීමයි සමහර විට කවිය පාඩම් කළ ළමයාට කවියේ තේරුමවත් පාඩම් කළ ළමයාට කවියේ තේරුමවත් මතක නොසිටියේය යම් හේයකින් අහිංසකගේ යාළුවන් ගුරුතුමන් සමග වාද කළා නම් ගුරුතුමන් සමග වාද කළා නම් අංගුලිමාලයෙකු බිහි නොවන්නට ඉඩ තිබුණි. බිහි නොවන්නට ඉඩ තිබුණි.
පැරණි තක්සලාවේ සිටියේ එක ගුරුවරයෙක් පමණි. එක ගුරුවරයෙකු පමණි. එක ගුරුවරයෙකු පමණි. එවිට ඔහු අමනාප වුවහොත් තමන් අසමත් වෙති. බියක්ද ළමුන්ට තිබුණි. එබැවින් අපට වාර්තා වූවේ අහිංසක පමණකි. කොසොල් රජතුමාවත් මේ සිදුවීමෙන් පසු දිසාපාමොක් ගුරුතුමාට අවවාද නොකළේය. සියල්ලන්ම නිරීක්ෂණය කළේ හේතුව දෙස නොව වරදකාරී පුද්ගලයා දෙස පමණකි. ඔන්න පුතේ
ටිකක් කෙටි උත්තරයක් මම දුන්නා. මොකද මෙහෙම ටික දේවල් පුතාලගේ දූලගේ ඔළුවලට වැදුනම දැන් අපි 2021 ඉන්නේ. දැන් සමහර විට මගේ පුතාලා දූලත් හිතනවා ඇති අපේ ඉස්කෝලවලත් මෙහෙම ඒවා තාම තියෙනවා. ප්‍රශ්න කරන්න ළමයින්ට ඉඩ දෙන්නේ නැහනේ. වාද කරන්න ඉඩ දෙන්නේ නැහනේ. ප්‍රශ්න කරන ළමයි දොට්ට දානවනේ. එලවනවනේ. අපි පන්ති කාමරේ ඉන්නේ ගිරව් වගේනේ කියලා මගේ පුතාලට හිතෙන්නත් පුළුවන්. හැබැයි පුතේ අධ්‍යාපන ක්‍රමයක් එහෙම එක පාරට වෙනස් කරන්න බෑ පුතේ. දැන් බටහිර මේ ක්‍රමය ඇවිල්ලා ඉවරයි. බටහිර පුතේ ළමයින්ට ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ඒ ළමයි නැගිට ප්‍රශ්න කරන. සමහර පන්ති කාමරේ ගුරුතුමාට කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒ ළමයි විශාල මුදලක් ගෙවලා එන්නේ පුතේ. එහෙනම් ඒගොල්ලෝ මේ ගුරුතුමා කියන දේ අහගෙන මේ ඉඳලා යන්න කැමති නැහැ. ඒගොල්ලෝ හරස් ප්‍රශ්න අහනවා. ඉතින් ඒක ලංකාවට ගන්න පුතේ අද හෙට බෑ. හැබැයි දැන් ඊට වඩා ඔය තක්ෂලාවේ තිබ්බ ක්‍රමයට වඩා පුතේ අපේ ඉස්කෝල තාම හොඳයි. මොකද ඔයගොල්ලන්ට ගුරුවරු ගොඩක් ඉන්නවනේ. දැන් ඔබට 10 වසරේ විද්‍යාව කරනවා, ගණිතය තියෙනවා, ඊළඟට සමාජ අධ්‍යයනය, ඔය විදිහට බුද්ධ ආගම, ඔය තව විෂයන් තියෙනවනේ පුතේ. එහෙනම් එක ගුරුවරයෙකුට ළමයෙක්ගේ බෙල්ල මිදිකන්න දැන් බෑ. මේ තක්ෂලාවේ හිටිය එක්කෙනානේ පුතේ. දිසාපාමොක්තර වුණාද ඉවරයි. එහෙනම් අද අධ්‍යාපන ක්‍රමය කිරලා බැලුවොත් ගොඩාක් ඒ කාලයට වඩා හොඳයි. දැන් සමහර පන්ති කාමරවල ළමයි ප්‍රශ්න කරනවා, වාද කරනවා. ඉතින් අපේ ගුරුවරු ඉන්නවා පුතේ ඉස්කෝලවල වාද කරන ළමයි එක්ක පන්ති කාමරෙන් එළියට ගිහිල්ලත් වාද කරනවා. ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට කතා කරලාම කියන ඔයාගේ පුතා හරි දක්ෂ පුතෙක්, ඔයාගේ දුව හරි දක්ෂ දුවෙක්, එයාට උදව් කරන්න. ඒ හින්දා පුතේ අද හොඳයි. එහෙනම් තාම අපි ඉන්නේ තක්ෂලාවේ ක්‍රමේ නෙමෙයි. එහෙනම් දැන් ඔන්න මගේ දූල පුතාලට පේන්න ඇති මම දූල පුතාලගේ මනස පිළිතුර අහන්නේ පුතේ චූටි උත්තරයක් වෙන්න පුළුවන්. ඒ චූටි උත්තරය දෙන්න පුතේ මහා ලොකු දැනුමක් මම පුතාලට දෙමින් ඉන්නවා. මොකද මේ අද දෙන දැනුම පුතේ ඔබ අනාගතේ උසස් පෙළ මොකෙන් කරයිද කියලා දන්නේ නැහනේ අපි. ඒත් පුතාලගේ ඥාන ගබඩාවේ තියෙන්න ඕන අපේ අධ්‍යාපන ක්‍රමේ තිබ්බ දේවල්. මම දැක්ක අර සිරස ලක්ෂපති එකේ සතරකන් මන්ත්‍රණය ගැන ප්‍රශ්නයක් ඇහුවා. එතකොට ඒක ගැන දන්නේ නැත්නම් අර අහන ළමයට උත්තරයක් දෙන්න බෑනේ. කේවට්ට පඬිතුමා ගැන ප්‍රශ්නයක් ඇහුවා. ධර්ම යුද්ධේ මොකද්ද කියලා ඇහුවා. එතකොට නිවේදකතුමා මම බලාගෙන ඔහු ප්‍රශ්නෙට පිටින් ගිහලා සෑහෙන විස්තරයකුත් කළා. ඉතින් ඒ හින්දා පුතේ දැනුම කියන්නේ කොට උත්තර තමයි ලියන්නේ. ඒත් පුතාලට දැනුම තියෙන්න ඕන. දැන් අපි හිතමු පුතාලා අනාගතේ කසාද බඳිනවනේ. එතකොට පුතාලට පුතාලා දූලා හම්බ වෙනවනේ. එතකොට ඒගොල්ලෝ ඇහුවොත් අහිංසක කවුද මේ අඟුලිමාල? එතකොට මගේ මේ දැන් අහන් ඉන්න දරුවන්ට එදාට ඒගොල්ලෝ තාත්තම්මනේ දරුවන්ට කියලා දෙන්න හැකියාව තියෙන්න ඕන. එඳ පුතේ මම පන්තිය සාමාන්‍ය පෙළ බව ඇත්ත මම පුතාලට දෙන්න හදන්නේ පොඩි පන්තියක හිටියත් ලොකු පන්තියක තියෙන දැනුමත් දීගෙන තමයි චූටි ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මොකද එතකොට පුතාලා අනාගතේ වෛද්‍යවරයෙක් වුණත් පුතාලා දන්නවා කෙනෙක් වරදේ බඳින්න තාරකාවලටම බෑ. ඒකට අධ්‍යාපන ක්‍රමය බලපානවා. ළමයින්ගෙන් කේලම් අහන ගුරුවරුත් බලපානවා. අන්න ඒ දැනුම වෛද්‍යවරයෙකුටත් දෙන්න ඕන. මෙතන ඉන්න වෛද්‍යවරු ඇති දැන් අහගෙන පොඩියට හිටියට. මෙතන හෙදියෝ ඇති. ඒගොල්ලන්ටත් හොඳයි මේවා දැනගන්න එක. අපි දඬුවම් දෙන්නේ පුතේ මිනි මරපු එකාටනේ.
හැබැයි දඬුවම් දෙන්න ඕනේ පුතේ මරපු එකාට නේ මරවපු එකාට. එහෙම ගියා නම් පුතේ තක්සලාවේ ගෝලය ඔක්කොම එල්ලන්න ඕන. ගුරුතුමා නිවාසඩස්සිය තියන්න ඕන. ඔන්න ඔය විදියට හිතන්න පොළඹවන එක තමයි පුතේ මගේ ඉගැන්වීමේ ක්‍රමය. මොකද මං හදන්නේ පුතේ මං වගේම එකෙක් මිස මට වඩා පහත එකෙක්ව නෙවෙයි. පුතාලගේ අම්මලා තාත්තලාව හැදුවා වගේ මං පුතාලා තර්ක කරන ප්‍රශ්න කරන වාද කරන විවාද කරන දරුවෙක් බවට පත් කරන්නයි මේ විෂය නිර්දේශයේ අස්සේ වෑයම් කරන්න. එහෙමනම් පුතේ මම ඊළඟ දවසේ උම්මගේ ජාතකයේ භාෂා රීතිය ගැන කතා කරනවා. එතකොට මන්දාවේ ගොඩක් දේවල් අපේ අතින් දැනගෙනත් ඉවරයි කියලා දීලත් ඉවරයි. එතකොට විභාගය මොන කජ්ජක්ද කියලා හිතෙන මට්ටමට අපි ගන්න ඕන. එහෙනම් හම්බ වෙමු පුතේ ඊළඟ දේශනයේදී. එතෙක් මගේ පුතාලා දූලට සහාදරණීය ගුරුවරුන්ට දෙමව්පියන්ට ආයුබෝවන්.